ඊළඟට කරුණාව. කරුණාව කියලා කියන්නේ පුතේ අන් අයට විපතක් කරදරයක් දුකක් ඇති වූ විට ඒ පිළිබඳ ඇතිවන අනුකම්පා සහගත සිතින් ක්‍රියා කිරීම තමයි කරුණාව කියලා කියන්නේ. මේ කරුණාව යන්නේ කරුණාව යන කුමක්ද කියලා ලියා ගන්නක ප්‍රශ්නයක්. ඇවිල්ලා නේද ඉන්නේ කට්ටිය? ළමයි ඇවිල්ලා දින්නේ? එහෙමයි අපේ හැමදෙරුවනේ. හරි. එතකොට කරුණාව කියලා කියන්නේ අන් අයට විපතක් කරදරයක් දුකක් ඇති වූ විට ඒ පිළිබඳ ඇතිවන අනුකම්පා සහගත සිතින් ක්‍රියා කිරීම කරුණාවයි. එතකොට උතේ බුදුරජාණන් වහන්සේ හැමදාම දිනපතාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලා පිහිට විය යුත්තේ කාටද කියලා උන්වහන්සේ බැලුවා. එතකොට කරුණා විපත් මේ කරදර විපත් ඇමිනි විට ඕනම අයෙකුට අසරණ වෙන්නට ඕනේ. ඒක උසස් පහත් ධනවත් දුප්පත් මේ කිසිම කෙනෙකුට බලපවතින්නේ නැහැ. කියන්නේ බල නොපාය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලෝකෙ මිනිස්සුන්ට ඕන තරම් අයට කරදර විපත් වෙන අවස්ථා තියෙනවා. අපිත් එක්ක ජීවත් වෙන අපේ සමාජයේ පරිසරයේ ජීවත් වෙන ඕනම කෙනෙකුට කරදර විපත් වලට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනි අන්න ඒ වගේ අවස්ථාවන් වලදී क्लास में एक बार नहीं ये हम आंटी इतनी ज्ञान पर क्या එතකොට මේ ඔයාලට ඇහෙනව නේද ළමයි? හාමුදුරනේ මෙච්චර වෙලා ඇහුනේ නැහැ පේන්නේ නැහැ. ආව් මේ කෝල් එකක් ඇවිල්ලා සිග්නල් ඩ්‍රොප් වුණා. මේ එතකොට පුතේ මේ ලෝකේ ඕනම කෙනෙකුට කරදර විපත් වෙන්න පුළුවන්. අපිට උනත් කරදර විපත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ එහෙම කරදර විපත් ආපු වෙලාවකදී දැන් අපි දන්නවා දැන් මේ වෙලාවේ අපි හැමෝම කරදර විපත් වලටපත් වෙලා ඉන්නේ. සමහර වෙලාවට කන්න නැති අය ඉන්නවා. බෙහෙත් ටිකක් ගන්න නැති අය ඉන්නවා. ඈ ඉතින් ඒ වගේ අසරණ භාවයටපත් වෙච්ච අය ඉන්නවනම් අපිට යමක් කරන්න පුළුවන් නම් ඒ අය වෙනුවෙන් උදව් උපකාරයක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ අය වෙනුවෙන් નિરાයාසයෙන්ම අපි ඇයට උදව් උපකාර කරන්න. ඉතින් අසරණයෙකු දුටු පිට උහුට පිහිටුවිත හැඟීම નિરાයාසයෙන් සිතුවල ජනිත වන්නේ නම් ඒක බ්‍රහ්ම විහරණයක් හැටියට පෙන්වලා දෙන්නේ. එතකොට පෞද්ගලික හිතවත්කම් නෑදෑ සම්බන්ධතා හෝ මත උදව් උපකාර කිරීම ඉදිරිපත් වන ස්වභාවය ඒක සැබෑ කරුණාව නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් තමන්ගේ පවුලේ කෙනෙකුට කරදරයක් ඇති වුනහම උදව් උපකාර කරන එක ඒක නම් කරුණාව නෙවෙයි. එතනත් කරුණාව නැතුව නෙවෙයි. හැබැයි අන්න ඒ තමාගේ පවුලේ අයට කරන උදව් උපකාර තමාගේ හිතවත් අයට කරන උපකාරයෙන්ම හරි දැන් අතනදී පුතේ මතක තියාගන්න ඕනේ මේ මෙත්සිත කියන එක ගත්තාම සාමාන්‍යයෙන් අපිට මෙත්සිතේ මෛත්‍රී සිතට විරුද්ධ සිත මොකද්ද? වෛරයනේ නේද? එතකොට සමහර වෙලාවට ලෝකේ මිනිස්සු ඇසුරු කරනකොට අපිට දේශය ඇති වෙන තැන් තියෙනවා, තරහව ඇති වෙන තැන් තියෙනවා. එතකොට සමහර වෙලාවට තව කෙනෙකුගේ දියුණුව දැකලා අපේ හිතේ ඇති වෙන තරහව තියෙනවා. එතකොට මේ විදිහට විවිධ ආකාරයෙන් අපේ හිතේ පැන නගින මේ දේශ සහගත ස්වභාවයන් තියෙනවා. අන්නේ දේශ සහගත ස්වභාවය යටපත් කිරීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ මොකද්ද? මෙසිත පතුරවන්න කියන එක. ඒකට තමයි විවිධ උපමා ගෙන ආවේ තමන්ගේ මවක් එකම පුතුරු දක්වන හිතවත්කම සමානම හිතවත්කමක් සියලු ජීවීන් කෙරේ ප්‍රවෘත්ති යුතුයි. ආයෙ ඊට පස්සේ කිව්වා තමාගේ යාළුවා කෙරෙහි ඇති කරව ගන්නා වූ ඒ උසස් මානසික ගුණාංගයන්
ලෝකයේ අනිකුත් සත්වයන් කෙරෙහිද පැවැතිය යුතුයි. ඒ විදිහට පෙන්වලා දුන්නේ ඒකයි. එතකොට ඒ වගේම තමයි මෙතනදී කතා කරන්නේ. ඔයාගේ නැන්දමාම පුංචම්ම බාප්පා සීයාට කරදරයක් විපතක් වෙච්ච වෙලාවකදී විතරක් පිහිට වෙන එකම නෙවෙයි කරුණාව කියලා කියන්නේ. ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන් පුතේ, පෝසත් කෙනෙක් වෙන්න පුළුවන්, ධනේ නැති කෙනෙක් වෙන්න පුළුවන්, හිඟා කන කෙනෙක් වෙන්න පුළුවන්, අසරණ භාවයට පත් වෙච්ච යම්ම කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට ಜಾති ආගම් කුල බෙහෙදයකින් තොරව අපිට පුළුවන් නම් මේ දුකට කරදරයට පත්වන කවර හෝ කෙනෙකුට උදව් උපකාර කරන්න. ඒක තමයි කරුණා සහගත බව කියලා කියන්නේ. ඉතින් වර්තමානයේ සහකම්පන යනුවෙන් හැඳින්වෙන්නේද ඒ ගුණයම තමයි. හරි? සහකම්පනය. එතකොට සහකම්පනය කියලා කියන්නේ කරුණාවටම තමයි. එතකොට මිනිසුන් කෙරෙහි පවණක් නොව කරදර විපත්වලට ගොදුරු වන සියල්ලන් කෙරෙහි උදව් උපකාර කිරීමට යොමු වීමේ කරුණාවේ ස්වභාවයයි. දැන් ඔයාලගේ ගෙදර ඇති කරන බල්ලෙක් ඉන්නවනේ, පූසෙක් ඉන්නවනේ නේද? එතකොට දැන් එයා විතරක් නෙවෙයි පුතේ බඩගින්න ඉන්නේ. සමහර වෙලාවට අපේ ගේ ඉස්සරහා ඉන්න සතත් ඒ වගේම බඩගින්න ඉන්න පුළුවන්. එයාත් අසරණ වෙලා ඉන්නේ බඩගින්න, කුසගින්නේ. තවත් අපි දකින හැම තැනකම මෙහෙමයි. මෙතනදී අපිට දකින කෙනාට උදව් කරන්න කියන එක නෙවෙයි, කරුණාව දක්වන්න කියන එක නෙවෙයි. දැන් කරුණාව කියලා කිව්වහම සැලකිලි සත්කාර කරන එක කියලා කියමුකෝ අපි. අපිට කරන්න පුළුවන් නම් අපි ඒක කළ යුතුමයි. හරි? අපිට කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් නම් කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට බත් එකක් අරගෙන ඉස්කෝලේට ගියා නම්, පාසලට ගියා නම් සමහර වෙලාවට බත් එක ගෙනාපු නැති යාළුවෙක් ඉන්න පුළුවන්. හැබැයි ඔයාගේ හොඳම හිතවත්තා නොවෙන්න පුළුවන්. හිතවත්ම කෙනා නොවෙන්න පුළුවන්. නමුත් එයාටත් අපිට පුළුවන් වෙන්න ඕනේ හිතවත් කෙනා කුසගින්න ඉන්න වෙලාවට එයාගේ කුසගින්න පුරවනවා වගේම තමාට හිතවත් නොවන අන් අයගෙද තමන්ට කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ අයගේ ගතසිත සුවපත් කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට තම නිවසේ ඇති දැඩි වෙන සූර සතුන්ට හරි ඒකත් හරි. කිසියම් මිනිසෙකු හෝ තිරිසන් සතෙකු හෝ දුකට අසන්න බාහිර පත්ව ඇති අවස්ථාවකදී උපකාර කිරීමට යොමු වන්නේ කාරුණික අයද. කරුණාවෙන් පිරුණු පුද්ගලයන් වෙසෙන සමාජයක අසරණෙන් අඩු වෙනවා. එතරම් එතකොට අපේ සමාජයේ අසරණ මිනිස්සු දැන් බලන්න අද අපේ රටේ පාලකයන්ට පවා සමස්ත සමාජයේ මිනිස්සුන් කෙරෙහි එහෙම කාරුණික ගුණයක් තිබුණා නම් අද අපිට මේ තත්ත්වයන් වලටපත් වෙන්න විදිහක් නැහැ. මේ මිනිස්සුන්ට ඒක නැති වෙච්ච නිසා තමයි අද අපි හැමෝම අසරණ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි එයාලට කරුණාවක් නැති නිසා තමයි එයාලා මේ දේවල් ගණන් ගන්න නැත්තේ. ඉතින් ඒ වගේ පුතේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනෑම කෙනෙකුට උදව් උපකාර කරන සමාජයක් මේ සමාජය තුල ගොඩනගා ගන්න. ඉතින් ඒක ඔයාගෙන් පටන් ගන්න පුළුවන්. මොකද ඔයා දිහා බලාගෙන ඉන්න ඕනම කෙනෙක් ඔයාව තමයි ඊළඟට අනුගමනය කරන්නේ. ඔයාගේ නංගි වෙන්න පුළුවන්, මල්ලි වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්. ඔයා තුල ඇති කරගන්නා වූ ඒ උසස් ගුණධර්මය තමයි ඒ අයට හුරු වෙන්නේ. සමහර වෙලාවට ඔයාලගේ අම්මලා තාත්තලා ළඟ ඒක නැත්තම් ඔයාලා ළඟ ඒක තියෙනවා නම් ඔයාගේ අම්මලා තාත්තලා ඒක ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අර එක පුන් සඳින් දුරු වේලව ගණන්දුරු කියලා කියන්නේ පුතේ. ඒ වගේ එක පුන් සඳකට පුළුවන් මේ ලෝකයේ අඳුර පහ කරන්න. ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයා ළඟ ඉන්න අනිත් අයට නැති ගුණධර්ම ඔයා තුලින් ඇති කරවන්න. එතකොට ඒ අය ඒ ගුණධර්මයන් ඇති කරගෙන සමාජයට වැඩදායී පුද්ගලයන් බවට පත් වෙනවා. එතකොට මේ සමාජය අසරණ මිනිස්සු නැති වෙලා යනවා. එතකොට කරුණා සිතුවිල්ල ප්‍රගුණ කිරීම කරුණා භාවනාව වශයෙන් හැඳින්වෙනවා. ඔන්න කරුණා සිතුවිල්ල ප්‍රගුණ කිරීමට සිදු කරන භාවනාව කුමක්ද? නිකන් ලියා ගන්න ප්‍රශ්නයක් ඒක. එතකොට කරුණා භාවනාව කියලා ලිව්වම හරි. එතකොට කරුණාව මනවින් ප්‍රගුණ කළ තැනැත්තා අන් අයගේ දුකට පිහිට වේ. විවිධ ආකාරයෙන් නොමකට යොමු වූ සුමකට ගැනීමට කරදරය. එතකොට පුතේ මෙතනදී කරදරයක් විපතක් ආපු වෙලාවකදී විතරක් නෙවෙයි. සමහර වෙලාවට පුතේ ඔයාගේ පන්තියේ වැරදි වැඩ කරන යාළුවෙක් ඉන්නවා නම් නේද? ඔයාගේ පන්තියේ වැරදි වැඩවලට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් නරක පුරුදු වලට යොමු වෙච්ච අය ඉන්නවා නම් ඒ අය ඒ වරදෙන් මුදවා ගැනීමත් පුතේ කරුණාවයි. ඇයි එතනත් අනුකම්පාවනේ තියෙන්නේ. අනේ මේ මිනිස්සයා වැරද්දක් කරගන්නවනේ.
මේ මිනිස්සයා නිවැරදි වෙන්න ඕනේ, හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා අපි තුල ඇති කරගන්නේ උසස් ගුණධර්මයේ තමයි පුතේ කරුණාව කියලා කියන්නේ. එහෙනම් තව කෙනෙක් සුමකට යැවීමත්, තව කෙනෙක් යහපත් බවට පත් කිරීමත් කරුණාවේ ගුණයක්. හරි? එහෙනම් කරුණා ගුණය ගැන ඔයාලට පැහැදිලි නේද දැන්? ඔව් මේක ඔයාලට මම මේකෙන් මේවෙන් ඔය හතරෙන්ම කෙටි ප්‍රශ්න ටිකක් දෙන්නම් ආපහු අවසාන කියන්නේ මම කොහොමත් ප්‍රශ්න දෙනවා ඊට අමතරව ප්‍රශ්නකුත් ඔයාලට මම දෙන්නම්. හරි. ඊළඟට මුදිතාව. මුදිතාව කියලා කියන්නේ ළමයි අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූවක්සේ සලකා සතුටටපත් වන ස්වභාවය. දැන් මේ පන්තියේ ඉන්න ළමෙක් කවුරු හරි විභාගයකින් පාස් වෙනවා. ඒ විභාගයකින් පාස් වුණාම ඒක මට ලැබුණු අවස්ථාවක් හැටියට හිතලා ඒ සතුට ඒ විදිහටම විඳින්න පුළුවන් නම් නේද? දැන් ඔයාගේ පන්තියේ සමහර වෙලාවට පන්තියේ පළවෙනියා වෙන්නේ ඔයාගේ හොඳම හිතවතා වෙන්න පුළුවන්. නැත්නම් හිතවත් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා පන්තියේ පළවෙනියා වුණාම එයාගේ දියුණුව දැකලා තමාගේම දියුණුවක් හැටියට නේද? තමාටම සිදුවෙච්ච දියුණුවක් හැටියට සතුටු වෙන්න පුළුවන් නම් ඒ යහළුවාගේ විභාග ජයග්‍රහණයේ ඉදිරියේ පුතේ අන්න ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. එතකොට ඕනෑම පුද්ගලයෙකු වඩාත්ම කැමති වන්නේ දියුණුව. එතකොට තමාගේ දියුණුව දැක සතුටු වන මාසෙම අන් අයගේ දියුණුව දැක සතුටු වීමද උසස් ගුණාංගයක්. හරි? දැන් මේ ලෝකේ දැන් ඔයාගේ අම්මයි තාත්තයි මොකද බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ? ඔයාගේ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ දියුණුව නේද? ඈ උගන්නලා විභාගයේ වලින් පාස් වෙනකොට කවුද වැඩිපුරම සතුටු වෙන්නේ? බලන්නකෝ සතර බ්‍රහ්ම විහරණයන් ඇයි අම්මයි තාත්තයි ගාව තියෙන්නේ කියලා පෙන්වන්නේ කියලා. හරි? අම්මයි තාත්තයි නේද සතුටු වෙන්නේ? ඒ සතුටු වෙන්නේ ඔයාට ලැබිච්ච දෙයක් හැටියටද? නෑ. එයාලම ලැබිච්ච දියුණුවක් හැටියට එයාලා දකින්නේ. ඒක තමයි පුතේ මුදිතාව කියලා කියන්නේ. හරි? එතකොට සැපතටපත් තැනත්තා තම හිතවතෙකු හෝ ඥාතියෙකු හෝ නම් එවිට ඇතිවන සතුට මුදිතා ගුණයක් ලෙස නොහැකිය. එතකොට තමන්ගේ කෙනෙකුට ලැබුණු එක මම මුදිතා ගුණයම කියලා සලකන්න පුළුවන් කමක් නැහැ. මම අර මුලින් කිව්වා වගේ ලෝකේ ඕනම කෙනෙකුගේ දියුණුවක් දැකලා අපට ආයාසයෙන් තොර ඒ කියන්නේ බලෙන් හිතන්නේ නැතුව ආයාසයෙන් කියන්නේ බලෙන් හිතන්නේ නැතුව හරි අමාරුවෙන් හිතන්නේ නැතුව ආයාසයකින්ම තමන් තුළින් ඒ ගුණය ඇති වෙනවා නම් සතුරු වෙන්න පුළුවන් නම් ඒක තමයි මුදිතා බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ. එතකොට මුදිතා ගුණය පුද්ගලයා තුළ નિરાසයෙන්ම ජනිත වන සිතුවිල්ලක් නෙවෙයි ඒක. හරි? ඒක සාමාන්‍යයෙන් ඇත්තටම අපි ගාව තියෙන දෙයක් නෙවෙයි ළමයි. නේද? මුදිතාව කියන එක අපි ගාව ලේසියෙන් තියෙන එකක් නෙවෙයි. ඒක සංසාරේ හුරු කරලා තියෙනවා නම් ඔන්න ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම හුරු කරලා නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් එම ගුණය ආයාසයෙන් වර්ධනය කරගන්න ඕනි. හරි? ආයාසයෙන් තොරව සතුටපත් වෙන්න පුළුවන් නම් ඒක මුදිතා බ්‍රහ්ම විහරණය කියලා කියනවා. මුදිතාව දිගත්තාම අපිට નિરાයාසයෙන්ම එහෙම සතුටු වෙන්නේ නැහැ අපේ හිත සමහර වෙලාවට. නමුත් අපිට පුළුවන්කම තියෙනවනම් ආයාසයෙන් බලෙන් හරි නෑ මම දැන් සමහරලාට හිතට එන්න පුළුවන් ඔව් මම ෆේල් අරයා පාස් නේ ඈ මම ෆේල් අරයා පාස් නේ කියලා හිතනවනේ නේ. ඒකනේ ස්වභාවය. හරි? දැන් යහා පැත්තේ ගෙදර ලස්සන ගයක් හදුවොත් අන්න මගේ හිතට ඇති වෙනවා මොකද්ද? අරයාලා ගයක් හදුවනේ අපිට නෑනේ මේක. හරි? හැබැයි එහෙම ඒ ගුණේ අපි ගාව නෑ තමයි. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. හැබැයි මෙතනදී කියනවා ආයාසයෙන් ඇති කරගන්න එක. නෑ. ඇත්තටම කොච්චර හොඳයිද එයා එහෙම ගයක් හදාගත්ත එක. එයා කොච්චර හොඳද විභාගයෙන් පාස් වෙච්ච එක. එයා කොච්චර හොඳද ඒ තරඟේ ජයග්‍රහණය කරපු එක. අන්න අපි තුල ඒක ආයාසයෙන් ඇති කරගන්නවා පුතේ. එතකොට ඒ ආයාසයෙන් ඇති කරගන්නකොට අපි තුල ඊර්ෂ්‍යාව නැති වෙලා යනවා. අපි තුල ඊර්ෂ්‍යාව නැති වෙලා යනවා. මොකද සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාව නිසා නේද කෙනෙක්ගේ දියුණුවක් දැක්කහම ඒක අපිට දිරවන්නේ නැත්තේ. හරි? කෙනෙක් විභාගයකින් පාස් වුණාම ඒක ෆේල් වුණා නම් හොඳයි කියලා මම පාස් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ. ඒක ඊර්ෂ්‍යාව නිසානේ.
හැබැයි මේ ආයාසයෙන් අපි ඒක Taman තුළ ගොඩනගා ගන්න උත්සාහ කරනකොට අර ඊර්ෂ්‍යාව ටිකෙන් ටික අපෙන් පහ වෙලා යනවා. එතකොට ඒ සිතුවිල්ල යටපත් කරගෙන මුදිතා ගුණය ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒක තමයි පුතේ මුදිතා භාවනාව කියලා කියන්නේ. හරි? එතකොට ඒ මුදිතා භාවනාව දැන් ඇත්තටම මේක භාවනාවක්. ඇයි ඒ? අපි ඒ වෙලාවට මුදිතාව තුළ හිත පවත්වන්න උත්සාහ කරනවා නේද? හිතන ලොකු මේ පීඩනයක් ඇත්තටම කිව්වොත් එහෙම. හරි? ඒක කරන්න බෑ. හරියට නිකන් පුතේ ආනාපාන සතිය කරනවා වගේ තමයි. හරි මේ හුස්ම රැල්ල ඉහට යන එක පහළට යන එක මේ එක තැනක වැදිලා යන එක දකින්න එක හරි අමාරු වැඩක්. ඒක මේ ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ තමයි පුතේ ඊර්ෂ්‍යාව මගේ හිතට එනකොට තව දෙයක් දැකලා ඊර්ෂ්‍යාව මගේ හිතට ගලාගෙන එනකොට මම උත්සාහවත් වෙනවා නම් මුදිතාව ඇති කරගන්න. ඒ මුදිතා බ්‍රහ්මනිහරණය මා තුළ ප්‍රගුණ කරගන්න උත්සාහවත් වෙනවා නම් මොකද කියන්නේ? ඒක තමයි පුතේ මුදිතා භාවනාව කියලා කියන්නේ. හරි? තේරුණාද ඔයාලට ඒක? හරි? එතකොට මුදිතාව කියලා කියන්නේ කෙටියෙන් මුදිතායන් කියලා කියන්නේ මොකද්ද? අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූවක්සේ සලකා සතුටපත් වන ස්වභාවයේ මුදිතාවයි. හරි? ලියාගත්තත් කමන්නේ මුදිතාව යනු අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූ වාක්සේ සලකා එම දියුණුව තමාට ඇති වූ වාක්සේ සලකා සතුටට පත්වන ස්වභාවය මුදිතාවයි. හරි නේද? මන්දිද ලියාගත්තද? එහෙම. හරි. ඊළඟට පුතේ උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ ලෝකයේ හා ජීවිතයේ ස්වභාවය පිළිබඳව ලියා ගන්න උපේක්ෂාව යනු ලෝකයේ හා ජීවිතයේ ස්වභාවය පිළිබඳව ලෝකයේ සහ ජීවිතයේ ස්වභාවය පිළිබඳ ලෝකයේ හා ජීවිතයේ ස්වභාවය පිළිබඳ මනා වැටහීමක් සහිතව කවර තත්ත්වයක් හමු වුවද සිතේ සමබර බව පවත්වාගෙන යාමට ඇති හැකියාව. සිතේ සමබර බව පවත්වාගෙන යාමට ඇති හැකියාව හරිද ලියාගත්ත ළමයි? ලියාගත්ත අපේ හැමදෙරෝ. හරි.
එතකොට මොකද්ද මේ ලෝකයේ හා ජීවිතයේ ස්වභාවය පිළිබඳ මනාව වැටහීමක් සහිත කවර තත්ත්වයක් හැමේ සිත සමේවර දැන් පුතේ ලෝකයේ ස්වභාවය තමයි ලෝකයේ ස්වභාවය තමයි මොකද්ද ලෝකය කියලා කියන්නේ මඩ වගුරක්නේ හරි අපි ජීවත් වෙන සමාජයේ මඩ වගුරක්නේ හරි මේ සමාජයේ මඩ වගුරක් මොකද්ද මේ මඩ වගුරක් කියලා කියන්නේ දූෂණය කපටිකම ඊර්ෂ්‍යාව පරිගැනීම වෛරය නේද කාමය මේ හැම දෙයකින්ම කිලිටි වෙච්ච සමාජයක්නේ මේ සමාජය නේද එතකොට මිනිස්සු සමාජයේ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි හැමෝම එක වගේ නෑ ඔයාගේ අම්මා ගාව තියෙන ගුණය එහා පැත්තේ ගෙදර නැන්ද ගාව නෑ ඔයාගේ අම්මා ගාව ගුණය තියෙන ගුණය ඔයාගේ යාළුවගේ අම්මට නෑ හරි එතකොට ඔයාගේ තාත්තා ගාව තියෙන ගුණය වෙනත් පිරිමියෙක් ගාව හොයන්න පුළුවන් කමක් නෑ ලෝකෙ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව තියෙනවා මිනිස්සු ගාව මිනිස්සුන්ට තරහ යන මිනිස්සු ඉන්නවා කේන්ති යන මිනිස්සු ඉන්නවා ඈ කාමුක හැඟීම් වලින් පිරිච්ච මිනිස්සු ඉන්නවා ඒ වගේම පරිගැනීම් සහගත මිනිස්සු ඉන්නවා නපුරු මිනිස්සු ඉන්නවා හොඳ මිනිස්සු ඉන්නවා හරි එතකොට ලෝකේ ජීවත් වෙනකොට අපිට ওই හැම දෙයකටම ගැටෙන්න වෙනවා හරි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට ඔය හැම දෙයක් එක්කම ගැටෙන්න වෙනවා ඒ හැම තැනකදීම හරිද ඒ සෑම දෙයකදීම උපේක්ෂා සහගත වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ සමබර භාවයකටපත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ කෙනෙක් අපිට වෛර කරත් කෙනෙක් අපිට ඊර්ෂ්‍යා කරත් කෙනෙක් අපිට ක්‍රෝධ කරත් අපිට පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න ක්‍රෝධ නොකර ඉන්න දැන් කෙනෙක් අපිට ගැහුවොත් නොගහ ඉන්න පුළුවන් නම් හරි දැන් අපි මෙතනින් ඉස්සරහට යමු එහෙත් කුසීත බහුව අනුවණකම නිසා කිසිවක් ගණන් නොගන්නා ස්වභාවය සමහරක් වෙලාවට සමහරක් අය ඉන්නවා මේ ඒ වෙලාවේ ගණන් ගන්නෑ මොනවා කිව්ව කරා හැබැයි එයාගේ හිත ඇතුලෙන් පිච්චෙනවානේ එයා හිත ඇතුලෙන් තැවෙනවා හරි ගෙවෙන හැම මොහොතකම එයාලා පිච්චි ඉන්නේ එතකොට දුක සැපේදී මනස සමබරව පවත්තා. එතකොට ලෝකයේ ස්වභාවය තමයි මොකද්ද? අනිත් පැත්තට ගත්තාම ලාභ ලැබෙන අවස්ථාවන් තියෙනවා. අලාභ ලැබෙන අවස්ථාවන් තියෙනවා. නින්දාවටපත් වෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රශංසා ලබන්න අවස්ථාව තියෙනවා. ඊළඟට සැප විඳින තැන් තියෙනවා. දුක් විඳින තැන් තියෙනවා. එතකොට මේවා ලාභයක් එච්ච වෙලාවකදී ඒ ලාභය පිළිබඳව උදව් වරන්නේත් නැහැ. අලාභයක් වුණ වෙලාවකදී අලාභය පිළිබඳව හිතලා උදව් වරන්නේ අලාභය හිතලා දුක් වෙන්නේත් නැහැ. හරි? නින්දාවක් ඉදිරියේදී දුක් වෙන්නේත් නැහැ. ප්‍රශංසාවක් ලැබිච්ච වෙලාවකදී වඩා සතුටු වෙන්නේත් නැහැ. සැප ලැබිච්ච වෙලාවකදී වඩාත් සතුටු වෙන්නේත් නැහැ. දුකක් පැටිච්ච වෙලාවකදී වඩා දුක් වෙන්නෙත් නැහැ. හරි? යසායසත් එහෙමයි. එතකොට මේ ලෝකයේ ස්වභාවය ඒක. ලාභ ලැබෙන තැන් තියෙනවා, අලාභ ලැබෙන තැනුත් තියෙනවා. නින්දාත් තියෙනවා, ප්‍රශංසාත් තියෙනවා. යසත් තියෙනවා, අයසත් තියෙනවා. ඒ වගේම තමයි සැපත් තියෙනවා, දුකත් තියෙනවා. එතකොට ඔය ලෝක ධර්මතාවයේ ඉදිරියේ අපිට පුළුවන් නම් පුතේ මනස සමබරව පවත්වාගෙන යන්න. අර මුලින් කිව්වා වගේ අපිට පුළුවන් නම් මනස සමබරව පවත්වාගෙන යාම මේක උසස් තත්ත්වයක්. පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවය මොකක්ද? දුකේදී දුක් වීම, සැපේදී සතුට වීම. මේ සැප දෙකේදීම සමබරව සිත් පවත්වාගෙන යාම තමයි පුතේ බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ උපේක්ඛා බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ. පුද්ගලයන් හා වස්තුන් කෙරේ අසීමිත බැඳීම් ඇති කර ගැනීම, ගැටුම් ඇති කර ගැනීමද සිතේ සමබරව බිඳ වැටීමට හේතුවක් වෙනවා. එතකොට අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔයාගේ හොඳම යාළුවා දැන් හොඳම යාළුවෙක් කියලානේ ඔයාලට ඉන්නවනේ හොඳම යාළුවෙක්
දැන් ඇත්තටම හොඳම යාළුවා තරහ වුණොත් එහෙම ඒක ඔයාලට අප්සෙට් එකක් නෙවෙයිද? ඒක අවුලක් නේද? හැබැයි ඒ වෙලාවේදී පුතේ ඒක උපේක්ෂා සහගතව දකින්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක මගේ යාළුවගේ ස්වභාවය. ඒක මගේ යාළුවගේ හැටි. ටික වෙලාවක් එයාට ටික වෙලාවක් එයාට එහෙම ඉන්න දීලා ඊට පස්සේ අපිට පුළුවන් නම් එයාව දැන් අපි සමහර වෙලාවට එහෙම නෙවෙනේ අපි එයා තරහ වෙච්ච වෙලාවට අපි එක්ක වඩාත් දුකටපත් වෙනවා ඊට පස්සේ ගැටෙන්න යනවා නේද හැලහැප්පිලි සිද්ධ වෙනවා උඹ ඵලයන් උඹ මත්තේ තරහ වුණාට කමන්නේ උඹ ගාව උඹගේ තියෙනවනේ ලිස්ට් එකක්ම මං ගාව ෆයිල් එකක්ම තියෙනවා ඉතහන්කෝ එළියට දාන්නම්කෝ නේද එතකොට මොකද වෙන්නේ ගැටීමක් ඇති වෙන්නේ නේ ඒකනේ ස්වභාවය මිනිසුන්ගේ හැටි නේ අද සමාජ මිනිසුන්ගේ හැටි ඒකයි දෙන්නෙක් ඇසුරු කරාම ඒ දෙන්න තරහ වුණාට පස්සේ ඔබ ඵලයන් මගෙන් ප්‍රශ්නයක් නැහැ ඔබට දෙන්නම සොට් එක කොයි වෙලේ හරි මං ගාව තියෙනවනේ උඹේ ඔක්කොම ටික ඒක පුතේ හොඳ බැඳීමක් නෙවෙයි ඒක ගැටීමක් හැබැයි වෙන්වීමකදී ඒ වෙන්වීම දරා ගන්න පුළුවන්කම තියෙනවා නම් අපි ගාව තේරුණාද කියන එක වෙන්වීමකදී ඒ වෙන්වීම දරා ගන්න පුළුවන් නම් ඈත්වීමකදී ඈත්වීම තරහවකින් නොවේ ප්‍රඥාවෙන් දරා ගන්න පුළුවන් නම් මෛත්‍රියෙන් දරා ගන්න පුළුවන් නම් හරි ඒක තමයි පුතේ උපේක්ෂාව කියලා කියන්නේ හරි එතකොට එයා දැන් බැඳීමක් තියෙනකොට එතකොට එයා ඇත්තටම මේ බැඳීමක් තියෙන කාලේ ඇතුළේ හරි බැඳීමක් තියෙන කාලෙත් දැන් ඇත්තටම ඕකනේ උතන තියෙන ප්‍රශ්නේ පුතේ දැන් මෙහෙම කිව්වොත් එහෙම අපි සමහර වෙලාවට ඇත්තටම කෙනෙක් ඇසුරු කරලා තියෙන්නේ තවත් දෙයක් අපේක්ෂාවෙන් නම් අන්න එතන තමයි මොකද වෙන්නේ ගැටීම් වැඩි වෙන්නේ අපිත් එක්ක දැන් මෙතන කතා කරන්නේ අන්න ඒක හරි මෙතන කතා කරන්නේ අන්න එතන එතකොට එහෙම ගැටීම් ඇති නොකර ගන්න පුළුවන් නම් සතුට හෝ නොසතුට හමුවේ නොසලෙන මැදිහත් බව අපි තුල ඇති කර ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම වෙන්න ඕනේ. අද අපි ගාව නැත්තේ ඒකනේ. හරි? අද අපි ගාව නැත්තේ ඒකයි. හරි? දැන් හිතලා බලන්න පුතේ අද අපේ රට වැල්ලා තියෙන්නේ. මේ වැටිච්ච වෙලාවේ අපිට පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? රට වැටිලා කියලා ඉවර වෙලා පාලකයන්ට බැන ඉඳලා වැඩකුත් නැහැ. අනිත් හැයට බැනලා ඉඳලා වැඩකුත් නැහැ. අපි මොකද කරන්න ඕනේ? අපි නැගිටින්න උත්සාහවත් වෙන්න ඕනේ. අපි පාලකයොත් එක්ක ගැටෙනවා නම් අපි ඉන්න වටපිටාවත් එක්ක ගැටෙනවා නම් දැන් එක සෙට් එකේ තෙල් සෙට් එකේ එකට ඉඳලා දවස් ගණන් අවුවේ පිච්චි වැස්සර තෙමි රැයට නිින්දක් නැතුව ඉන්න මිනිස්සු පුංචිම තැනකදී මොකද වෙන්නේ? කපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා. එහෙම නෙවෙයි පුතේ. අපි හැමෝම මේක දරා ගන්න පුළුවන් නම් ඒ දරා ගැනීමේ හැකියාව ඇති කරගන්න පුළුවන් නම් අපිට අපි සතුටෙන් හිටපු කාලෙකුත් තිබ්බා. අද අපේ ජීවිතේට දුක ඇවිල්ලා තියෙනවා. අන්නේ දුකටත් අපිට සතුටෙන් මුහුණ දෙන්න පුළුවන් නම් අන්න ඒකයි මෙතනදී උපේක්ෂාව කියලා කියන්නේ. උපේක්ෂා සහගත පුද්ගලයා ප්‍රියජනක පුද්ගලයන් හෝ ප්‍රියජනක වස්තුන් ප්‍රියජනක සිද්ධිය හෝ නිසා අමුතු උත්සාහයක් හෝ උද්‍යෝගයක් හෝ ඇති කරගන්නේ නැහැ. අන්න උපේක්ෂා සහගත ස්වභාවයෙන් ඉන්න මිනිස්සයා මේ ප්‍රියජනක වස්තුවක් හෝ ප්‍රියජනක සිද්ධීන් හෝ ප්‍රියජනක පුද්ගලයන් හෝ දැක්කා කියලා. දැන් සමහරක් වෙලාවට අපිට නිලියක් දැක්කාම නළුවෙක් දැක්කාම මොකද වෙන්නේ? අන්න අරයා නේද? ඇයි අපි ඒ ගැන උද්දාමයටපත් වෙනවා උද්‍යෝගයකටපත් වෙනවා. හැබැයි සාමාන්‍ය උපේක්ෂා සහගත මිනිස්සයා එයාත් ඉතින් මේ සමාජයේ ඉන්න මිනිස්සෙක් නේ. එයාත් මේ සාමාන්‍ය සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. හරි? ඉතින් අන්නේ වගේ අපි කිසිම වෙලාවක එහෙම පුද්ගලයෙක් හෝ ගැන වස්තුවක් ගැන හෝ හරි? දැන් ඕකට හොඳම දේ කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් පුතේ අපි පාවිච්චි කරන පොඩි ෆෝන් එකකින් කරන්නේ කතා කරන එක හරිද? iPhone 34 Max එකක් ගත්තත් එකම කතා කරන එකම තමයි වෙන්නේ. හැබැයි අපිට 34 Max එකක් හම්බුනොත් එහෙම මේ හම්බුනොත් එහෙම අපිට ඒක වඩාත් උද්දාමයටපත් වෙනවා. වස්තුවක් කියලා කියන්නේ ඒකයි. වඩාත් උද්දාමයටපත් වෙනවා.
හරි. ඒ ගැන වඩාත් උද්‍යෝගිමත් වෙනවා. නමුත් Apple phone එකක් නෑ ප්‍රශ්නයක් නෑ මං ගාව ඉස්සෙල්ලා තිබ්බේ Nokia ගඩොල් භාගයක්. ඒකත් එකයි මේකත් එකයි දෙකෙන්ම එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒක කුසීතකම හෝ අනුවණකම නිසා නම් ඒක මොකද්ද? උපේක්ෂාව නෙවෙයි. හරි? ඒක උපේක්ෂාව නෙවෙයි. හැබැයි කෙනෙකුට ඒක සත්‍යයෙන් උපේක්ෂාවෙන් දකින්න කියන උපේක්ෂාව කියන්නේ ඒක යා එහෙම හිතන්නේ නැත්තම් ඒ ගැන තැකීමක් කරන්නේ නැත්තම් ඒ පිළිබඳ උද්ධාමයකට උද්‍යෝගයකටපත් නොවන්නේ නම් ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එසේම අප්‍රේජනක අධ්‍යක්ෂක මොහොතේ මේදී නොසතුටු කම්පණයට හොපත් නොවි සමබරමයි නම් දැන් සතුටත් ඒ වගේ ඒ වගේම තමයි අප්‍රියජනක අධ්‍යක්ෂකින් වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සමහරක් වෙලාවට. හරි? අප්‍රියජනක සිද්ධීන් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්‍ය අවස්ථාවන් වලත් අපේ මනස සමබරව පවත්වන්න පුළුවන් නම් එතන තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට සිව්බඹ විහරණයෙන් යුතුව වාසය කිරීමෙන් තම දියුණුවද අන් අයගේ දියුණුවද ඇති ගන්න. දැන් පුතේ ඔතනින් අර උඩින් කතා කරා නේද? සමබර මනසකින් යුතුව කටයුතු කරයි කියලා තැන. එතනින් ඉවරයි මේ උපේක්ෂාව කියන එක. එතනින් උඩ ටික තමයි උපේක්ෂාව පිළිබඳව ඔයාලට කරුණු ටික ගොනු කරගන්න තියෙන්නේ. හරිද? දැන් මෙතන ඉඳලා කතා කරන්නේ මේ සතර බ්‍රහ්ම විහරණයන් අපි තුල ඇති කර ගැනීමෙන් ඔබට සහ සමාජයට සිදුවන යහපත ගැන. අපි බලමු කොහොමද කියලා. සිව්බඹ විහරණයෙන් යුතුව වාසය කිරීමෙන් තම දියුණුවද අන් අයගේ දියුණුවද ඇති කරගත හැකිය. ඔන්න පළවෙනිම මොකද්ද තමන්ට ලැබෙන ප්‍රයෝජනෙ? තමාගේ දියුණුව වගේම අන් අයගේ දියුණුවද ඇති කරගත හැකිය. මිතුරු සිත පතුරවන්නට අන් අයට හිංසා කිරීමට ඔහු නොපෙළඹේ. හිංසාකාරී සිතුවිලින් ඈත් වන විට සිතට මහා සාහනයක් ලැබේ. අන්න මෙත්තා ගුණය මෛත්‍රී ගුණය යම් කිසි කෙනෙක් තුළ පතුරවන්න පුළුවන් නම් ඇති කරගන්න පුළුවන් නම් ඒකෙන් මොකද වෙන්නේ? මේ සමාජයේ මිනිස්සු හිංසාකාරී සිතුවිලි වලින් ඈත් වෙනවා. නේද? මිනිස්සුන්ට බියක් සැකක් නැතුව ජීවත් වීමේ හැකියාව මේ සමාජය තුළ ගොඩනගෙනවා. ඒකම ලියන්න පුතේ. මෛත්‍රිය තමා තුළ ඇති කර ගැනීම තුලින් මේ සමාජය තුළ ජීවත් වෙන සෑම කෙනෙකුටම බියක් සැකයක් නොමැතිව ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. හරි? මෙසිත පතුරවන්නේ ප්‍රීති ප්‍රතිඋපකාර අපේක්ෂාව නිසා අකෘතඥ වීම පිළිබඳ අමනාපකම් ඇති නොවේ. අකෘතඥ කියලා කියන්නේ මොකද්ද? කෘතඥතාවය නේද? කෘතඥතාවය නොදැක්ුවා කියලා එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර වෙලාවට අපි පන්සල් වල පින්කමක් කරාම අපි දැකලා තියෙන දෙයක් තමයි බැරි වෙලා හරි දායක සභාවේදී ඒ නම කියන්න බැරි වුණොත් එහම ආමුදුරෝ මගේ නම කිව්වේ නේද? ඉස්කෝලේදීත් එහෙමයි. ඉස්කෝලේදීත් මහන්සිලා වැඩ කළා ප්‍රින්සිපල් මගේ නම කිව්වේ නෑ. හරි. සමිතියේදීත් එහෙමයි. අන්න කෘතඥතාවයේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අකෘතඥව අපි අමනාපකම් ඇති කර ගන්නවා. එතකොට අකෘතඥ වීම පිළිබඳව අමනාපකම් ඇති නොවේ. හරි? එහෙනම් ඒ කියන්නේ මොකද්ද? අපි යම්ම දෙයක් පාසලේදී වෙන්න පුළුවන්, පන්සලේදී වෙන්න පුළුවන්, සමාජයේදී වෙන්න පුළුවන්, ලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට සමාජය තුළ සිදුවන විවිධාකාරී හිංසාකාරී ක්‍රියා අවිහිංසාව වෙත සිදුවීම් යටපත් වේ. අන්න මොකද්ද සමාජයේ සිදුවන දේ? හිංසාකාරී විවිධාකාරී හිංසාකාරී ක්‍රියා අවිහිංසාවාදී සිතුවිලින් යටපත් වෙනවා. ඒත් මේ සිත පැතුරීම තුලින්ම තමයි. සුවදශීලී බව සියලු දෙනාම වෙත පතුරවන විට ප්‍රතිවිරෝධතාව යටත් වේ. හරි? සුවදශීලී බව අපි තුල ඇති කරගන්න පුළුවන් නම් ප්‍රතිවිරෝධතාවයන් යටපත් වෙනවා. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් කරනකොට දැන් සමහර වෙලාවට ඇයි අපිට පුතේ සමහරක් වෙලාවට අනිත්‍යයි විරුද්ධ වෙන්නේ? අපි එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඇසුරු කරන හින්දා නේද? අපි හිතන් ඉන්නේ මගේ හොඳම යාළුවා තමයි මගේ හොඳම යාළුවා තමයි මෙයා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහර වෙලාවට ඔන්න පන්තියේදී ශිෂ්‍ය නායකයව තෝරනවා. ශිෂ්‍ය නායකයා තෝරනකොට වාට ඉන්නේ වාගේ යාළුවෝ විතරයි. ඇයි ඔය අනිත් යාළුවෝ ඇසුරු කරලා නැහැ? ඒකට ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා. නැත්නම් විරෝධතාවයක් ඇති වෙනවා. ඒ විරෝධතාවය නැති වෙලා ප්‍රතිවිරෝධතාවය මේ සුවදශීලී බවත් එක්ක
මිනිස්සුත් එක්ක සුවදශීලීව කටයුතු කරනකොට ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. එවැනි සමාජයක අසාධාරණකම් අකටයුතුකම් ඇතිවීමට ඉඩ ගන්නම් සතර බ්‍රහ්ම විහරණයන් වැඩිම තුලින් අපි තුළ ඇති වෙන්නේ මොනවද? සමාජ අසාධාරණකම් අකටයුතුකම් ඇති නොවන මට්ටමක් සමාජය තුළ ගොඩනගෙනවා. කරදර විපත් සිදුවන කවරකටද අන් අයගේ උදව් උපකාර අවශ්‍ය වේ. තනි මෙන්ම සාමූහිකව දෙවෙනි කරදර විපත් වල මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිතය. කාරුණික මිනිසුන් වෙසෙන සමාජයක විතරපත් වූවන්ට කඩිනමින් සහන සැලසේ. ඇත්තටම අපේ රට ගත්තාම අපේ රටේ මිනිස්සු හරීම කාරුණික මිනිස්සු ටිකක් ඉන්නේ නේද? මොනවා වුණත් ඇත්තටම පුතේ කරදරයක් විපතක් ආපු වෙලාවකදී ඔය කොච්චර ගහමරා ගත්තත් අපේ මිනිස්සු හරි එකමුතුයි. හරි? සිංහල දෙමළ මුස්ලිම් වර්ග කියලා වෙන් වෙලා තිබ්බත් ජාතික වශයෙන් වෙන්න පුළුවන් ආගමික වශයෙන් වෙන්න පුළුවන් පුතේ බෙදිලා තිබ්බත් හරි එහෙම බෙදිලා තිබ්බත් සමහර වෙලාවට දරුවනේ මොකද කරදරයක් විපතක් ආපිලා මොන සිංහලවත් නැහැ මොන භර්ගවත් නැහැ. ඇයි මේ ඒ වෙලාවට ඔක්කොම එකයි. හරි? චුට්ටක් ඉන්න. ඒ වෙලාවට හැමෝම එකයි නේද? ඒ වෙලාවට මේ හැමෝම එකට ජීවත් වෙන්නේ. ගොඩක් ලොකු ඉන්න. එතකොට මේ ඒ වගේ වෙලාවකදී හැමෝම අනිකාට උදව් උපකාර කරමින් සමාජය තුල සියලු දෙනාගේම දියුණුව ඇති වෙනවා. ඊළඟට අන් අයගේ දියුණුව දෙක සතුටටපත් වෙන මුදිතා ගුණයේ පවති සමාජික දියුණුව වේගවත් වෙනවා. මොකද පුතේ අද සමාජයේ වැඩිපුරම තියෙන්නේ කකුලෙන් අදින එකනේ කරන්නේ කවුරු හරි දියුණුව වෙනකොට. හැබැයි කවුරු හරි ගාව මුදිතා ගුණය තියෙනවා නම් අන්න මේ සමාජය තුළ මිනිස්සු තුළ මුදිතාව තියෙනවා නම් ඒ සමාජය තාම වේගයෙන් දියුණුවටපත් වෙනවා. එවැනි සමාජයක් පරිහානියටපත් වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි මානසික දුබලතා මුත්තාවේ යටපත්. ඒ නිසා සමාජ ගැටුම් අඩු වෙනවා. උපේක්ෂා ගුණය දිනු කරගත්ත විට ලාභ අලාභය සහිත නින්දා ප්‍රශංසා සැප දුක් ආදී අෂ්ටලෝක ධර්ම වෙන්න මං ඉස්සෙල්ලා වලට කිව්වා. නොසලී වාසය කිරීමට හැකිය. මානසික සමබරතාවයේ විවිධ ලෙඩ රෝග සමනයට මෙන්ම පුද්ගලයා ගුණාත්මක අගය. නම් හොඳට මතක තියාගන්න පුතේ මේ උපේක්ෂාව අපි තුල ඇති කර ගැනීම තුලින් මේ මානසික සමබරතාවය ඇති කර ගැනීම තුලින් මනස අපේ සැහැල්ලු වෙන තරමට කායික දුක්ඛතාවයන් මානසික දුක්ඛතාවයන් නැතිලා යනවා. ඇයි ඒ? කාත් එක්කවත් ගැටෙන්නේ නැහැ නේ. අපි ගැටෙන්න මොකද වෙන්නේ? අපි තව තවත් අපහසුවටපත් වෙනවා. ඉතින් දැන් කට් වෙලා යයි. පාඩම ඉවරයි. හරි? දැන් ඔයාලට රචනා ප්‍රශ්න ටික ගැන කියලා දෙන්න ඕනි මම. ඒ නිසා කට් වුණාට පස්සේ ආය අනිත් පැත්තට හැමෝම එන්න.